අපි කතා කරන්නේ සමාන්තර ශ්‍රේණික ඓක්‍යයක ගොඩනැගෙන විදිය. අපි බලමු 5, 8, 11 ශ්‍රේණියේ 23 වෙනි පදයට. එතකොට පද 7ක් තියෙනවා. ඒකේ ඓක්‍යය හොයන විදිය. එතකොට අපිට මේකේ පොඩි උපක්‍රමයක් අනුගමනය කරනවා. මේ උපක්‍රමයෙන් කරන්නේ ශ්‍රේණිය ආරෝහණ පිළිවෙලට ලියනවා 23 වෙනකම්. නැවත ඒ පද 7 නැවත අවරෝහණ පිළිවෙලට 23 ඉඳන් 5 දක්වා ලියලා ඒ 1යි 2යි කියලා සඳහන් කරලා තියෙන මේ ශ්‍රේණි දෙක එකතු කරනවා. එතකොට මේ සාමාන්‍ය ශ්‍රේණිය වගේ දෙගුණයක ප්‍රමාණය ඓක්‍යයක් ලැබෙනවා අපිට. එතකොට මේ එකතු කරනවා කියන්නේ මේක ජෝඩු වශයෙන් මේ විදිහට අර විරුද්ධ ලියාගත් ආරෝහණ පිළිවෙලටත් අවරෝහණ පිළිවෙලටත් ලියාගත්ත පද අපි යුගල් වශයෙන් එකතු කරනවා. එකතු කරනකොට අපිට එක්තරා ලක්ෂණයක් පේනවා. මොකද්ද මේ හැම යුගලයකම එකතුව 28ක් කියලා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් පළවෙනි පදයයි අවසාන පදයේ 5:23 අගිය තමයි අනිත් පද වලට එකතුවටත් එන්නේ. ආරම්භක පදයේ අවසාන පදයේ එකතු වුණාමත් 28නේ එන්නේ 5:23යි. ඒකම මේ අනිත් පද මාරු වෙලා ලිව්වහම එන්නේත් ඒකමයි. එතකොට මේ විදියට සමාන යුගල 7ක් එනවා. එතකොට සාමාන්‍ය ශ්‍රේණිය ඓක්‍ය වගේ දෙගුණයක් තමයි මේ සමාන යුගල 7 කියන්නේ. 1යි 2යි SN කියන්නේ. එහෙනම් SN හොයන්න ඕන නම් එක ශ්‍රේණියක වටිනාකමනේ ඕනි 5 ඉඳන් 23ට විතරනේ. ඒක හන්ත දෙකට බෙදනවා. එතකොට මේකේ මට උත්තරේ නෙවෙයි වැදගත් වෙන්නේ මේක ආපු විදිය පෙන්වන්න කොහොමද එන්නේ. පාස් දැන් මේ විදිහට ලියලා අපි හදන්න ඕනේ නැහැ මෙහෙම දීර්ඝව. මේ ශ්‍රේණියේ පළවෙනි පදයයි අපි අවසානට දන්න දීලා තියෙන පදයයි එකතු කරලා දෙකට බෙදලා පද ගානෙන් ගුණ කරාම ඓක්‍ය හොයන්න පුළුවන්. ඒක තමයි මේ සූත්‍රයේ මේ විදිහට ලියෙන්නේ. පළවෙනි පදයේ අවසාන පදයේ L නම් පද ගණන N නම් ඓක්‍යය SN කියන්නේ පද ගණන බෙදීම 2 වරාන්නස්සේ පළමු පදයයි අවසාන පදයේ එකතුව. හැබැයි මේක අපිට හැම අවස්ථාවෙම කරන්න බෑ. මොකද සමහර අවස්ථාවල අපිට දෙන්නේ නැහැ අවසාන පදයේ කියන්නේ 23 වෙනි පදයේ දෙන්නේ නැහැ පද ගාන විතරක් දෙනවා. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. කොහොමද? පළවෙනි පදයේ දන්න හන්ද පොදු අන්තරයේ දන්න හන්ද පද ගණන 7යි කියලා දුන්නොත් TN සූත්‍රයෙන් අපිට හොයාගන්න පුළුවන් ඔය අවසාන පදයේ කියන එක. 7 වෙනි පදයේ කියන එකනේ මෙතනදී අවසාන පදයේ උනේ. ඒකේ වටිනාකම හොයාගන්න පුළුවන්. ඒක හොයාගෙන අපිට මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට හදන්න පුළුවන්. හැබැයි ඒක දෙපාරක් කරන හන්ද මේ විදිහට සූත්‍රයේ ලියලා TN සූත්‍රයෙන් හොයලා ආදේශ කර කර හදන එක එකපාර කරන්න පුළුවන් විදිහට මේ සූත්‍රය සකස් කරගෙන තියෙනවා. ඒක කොහොමද කරලා තියෙන්නේ කියලා බලමු. මේ සූත්‍රයේ L කියන එකත් මෙතන TN දාපුවාම එයාගේ එන බවත් පැහැදිලිනේ. ඒක හන්දා අපි L වෙනුවට L කියන්නේ TNම නිසා ඒ වෙනුවට අපි ආදේශ කරනවා TN වල තියෙන සූත්‍රය. මොකද්ද TN වල සූත්‍රයේ ඒ දන එන්ඩින එක වරහන්ඩි මෙතන L වෙනුවට ආදේශ කරලා ලියනවා. එතකොට මෙතන එනවා අපිට මේ පළවෙනි සූත්‍රයේ තියෙන A කියන පදයට TN සූත්‍රයෙන් එන A පදයට දෙකම එකතු වෙලා අපිට අලුත් සූත්‍රයේ ගොඩ නැගෙනවා TN සමානයි SN සමානයි n බෙදීම 2 ඒ එකතුලා 2යි ඒ දන් n දින එක වරහන් D. එතකොට අපිට මේ සූත්‍රයෙන් ඓක්‍ය ලබා ගන්න පුළුවන් මේ අවසානයේට දෙන අපිට දෙන පදේ වටිනාකම දන්නේ නැත්නම් පළවෙනි පදයට පොදු අන්තරයත් පද ගණනක් දන්නකොට මේ සූත්‍රයෙන් SN සමාන n බෙදීම 2 සංගල වරහන් 2යි ඒ දන n දින එක වරහන් D සූත්‍රයෙන් ඓක්‍ය හොයන්න පුළුවන්. අපි බලමු මේ සූත්‍ර දෙකෙන්ම එකම ගානක් හදලා භාවිතා වෙන විදිය. දැන් අපිට පැහැදිලි අපිට සූත්‍ර දෙකක් තියෙනවා සමාන්තර ශ්‍රේණික ඓක්‍ය හොයන සූත්‍ර දෙකක් තියෙනවා. මොකද්ද? එක සූත්‍රයකින් කියන්නේ ඒ කියන්නේ පළවෙනි පදේ දන්නවනම් කොහොමත් හැම සූත්‍රයකට මේක තියෙනවා පළමු පදේ අනිවාර්යෙන් දැනගන්න ඕනි. n කියන්නේ පද ගාන දැනගන්න ඕනි. අනිවාර්යෙන් මේ සූත්‍ර දෙකේම තියෙනවා ඒක. ඒ වගේම L කියන්නේ අපි එකතු කරන්න බලාපොරොත්තු වෙන පදයේ තියෙන පදවල අය එකතු කිරීමට බලාපොරොත්තු වෙන පදේ
පද ගානට අදාළව තියෙන අන්තිම පදයේ වටිනාකමක් දන්නවනම් මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. අවසාන අපි කියනවා මොකද්ද අවසාන පදය. අපි බලාපොරොත්තු වෙන එකතු කරන්න බලාපොරොත්තු වෙන අවසාන පදයේ වටිනාකම දන්නවනම්. හැබැයි ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ සූත්‍රයේ තියෙනවනම්. මේ සූත්‍රයේ ඒ තියෙනවනම් ඒ වගේම හැබැයි පොදු අන්තරයේ D තියෙනවනම් ඒ තියෙනවනම් D තියෙනවනම් එතකොට අපිට L සෙවීමට අවශ්‍ය වෙන්නේ N පද ගණන තියෙනවනම් අපිට SN හොයාගන්න පුළුවන්. right අපි බලමු දැන් මේ සූත්‍ර භාවිතයෙන් ගැටළු විසඳන විදිය. එකේ සිට ධන නිකිල 100 දක්වා තියෙන ධන නිකිල වල එකේ සූත්‍ර දෙකම භාවිතයෙන් හදලා පෙන්වන්න කියලා තියෙනවා. හරි. මේ සූත්‍ර දෙකම භාවිතා කරලා හදලා හදන විදිය අපි බලමු. එහෙනම් පළවෙනි සූත්‍රයේ එකේ ඉඳන් 100 දක්වා එනකොට අපි ඉස්සෙල්ලා සූත්‍රේ ලියන්නම්. සූත්‍රේ ලිව්වා මේකට දාන්නේ මොනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. එන් බෙදීම 2 වරහන් නේදනේ. මම සූත්‍රයේ ලියන පැත්තකින් මේ සූත්‍රේ භාවිතා කරනවා නම් දාන්නේ මොනවද කියලා පෙන්වන්න. එතකොට පළවෙනි පදේ 1යි. එකේ සිට 100 දක්වාම නිකිලනේ. නිකිල කියන්නේ 1 2 නිකිල කියන්නේ මොකද්ද? 1 2 ධන නිකිල ටික. 1 2 3 4 අනාදී වශයෙන් තියෙන සංඛ්‍යා ටික 100 දක්වා. මේක තමයි කාල් ගවුස් හදලා පෙන්වන්නේ. මේ අටේ පන්තියේදී. කෙටි ක්‍රමයට. එතකොට එකේ ඉඳන් 100 දක්වා තියෙන පදවල IK හොයන්නයි තියෙන්නේ. එතකොට මෙතනදී තියෙන දේ තමයි අපි දන්නවා. දන්නවා. ඒ වගේම ඉවර වෙන පදේ අවසාන වෙන්නේ කීයෙන්ද කියලාත් දන්නවා. රටාවේ අන්තිම පදයක් දන්නවා. ඒ වගේම මේ රටාව ඇස්සේ පද කීයක් තියෙනවද කියලාත් දන්නවා. 1 2 3 4 කියලා ගණන සංඛ්‍යාවක් තියෙන්නේ 100යි. ඒකන්ද අපිට SN බොහොම පහසුවෙන් කෙටිම සූත්‍රයෙන් මේ සූත්‍රයෙන් හදාගන්න පුළුවන්. එහෙනම් 100 බෙදීම 2 ඒ කියන්නේ 1 ධන 100. ඒ කියන්නේ 100යි. එහෙනම් 50 ගුණ කිරීම 101 කියලා එනවා. එතකොට සංඛ්‍යාව මේ 50න් ගුණ කරනකොට මේ අගට බිංදුව දාලා 5න් ගුණ කරත්තයි. 5 හරක් 1 5යි 5 හරක් බිංදුව බිංදුවයි 5 හරක් 1 5යි. 5050 කියලා එනවා. right. දැන් අපි හොයමු අනිත් සූත්‍රෙනුත් මේක හදලා බලමු. අනිත් සූත්‍රයේ SN සමානයි n බෙදීම 2 සංගල වරහන් 2යි a ධන n ඍණ 1 වරහන් d. එතකොට 1 2 3 4 යන ආදී වශයෙන් තියෙන ගණ්‍ය සංඛ්‍යා 100 අපිට මේ 100 වැදගත් වෙන්නේ නැහැ මෙතනදී. a පළවෙනි පදේ 1යි. d පොදු අන්තරේ පද අතර පරතරය යන්නේ එක ගන්න. පද 100ක් පවතිනවා. හරි. අන්න ඒ වෙලාවෙත් මේකේ IK හොයන්නයි අපිට තියෙන්නේ ඉස්සේ. right. එහෙනම් 100 බෙදීම 2 දෙවරක් 1 ධන 100 ඍණ 1 d පොදු අන්තරේ 1යිනේ. right. ගන්න 100 දෙකට බෙදෙනවා 50යි. දෙවරක් 1 2යි. 100 එකක් ගියාම 99. 99 වරක් 1. ඒ කියන්නේ 99. එහෙනම් එනවා 50 99 2 101යි 50 ගුණ කිරීම 101 අර උත්තරේ මේනවා. එහෙනම් 5050 කියන උත්තරේ ආයි අපිට ලැබෙනවා. එහෙනම් සූත්‍ර දෙකෙන්ම අපිට මේ රටාවේ IK එකම ගානක් කියලා පැහැදිලිනේ. right. අපි දැන් ඊට පස්සේ බලමු තා මොකද දීලා තියෙන අපිට ගැටලුව. මේකේ දීලා තියෙනවා පේලිය මේ රූපේ තියෙන ආකාරයට ඝනකාභය හැටදී දී කැට හුරලා තියෙනවා. පේලිය කැටි ලී කැට ගන්න අනුපිළිවෙලින් සමාන්ත්‍රේටික පද නිරූපණය කරන බව පෙන්වන්න කියලා කියනවා. හරි. එහෙනම් මේ රටාවේ අනුපිළිවෙලින් ගත්තාම සමාන්ත්‍රේටික පද නිරූපණය වෙනවා කියලා පෙන්වන්න. කියන්නේ පොදු අන්තරයක් පවතින බව පෙන්වන්න ඕනේ. සාමාන්‍ය විභාගානික ස්වරූපෙට මේක දුන්නේ. එතකොට හරිම සරලයි.
එතකොට රටාවේ පළවෙනි පදයේ 3 ඊට පස්සේ 5 ඊට පස්සේ කැට ගණන් කරාම 5ට වැඩි තව දෙකක් එකතු වෙනවා 7 9 මේ අනාදී විදිහට පවතිනවා. එතකොට මේක අපි පොදු අන්තරයක් තියනවද කියලා බලන්න පසුපදයෙන් පෙරපදයේ අඩු කරනවනේ. 5න් 3ක් ගියාම 2යි. හරි. 7න් 5ක් ගියාමත් 2යි. 9න් 5ක් ගියාම 9න් 7ක් ගියාමත් 2යි. හරි. එහෙනම් පොදු අන්තරයක් පවතින නිසා සමාන්තර ශ්‍රේණිය නේද? එහෙනම් පොදු අන්තරයක් තියෙනවා නේද? පොදු අන්තරයක් පවතී. නැත්නම් පොදු අන්තරයේ දෙකක් වෙන සමාන්තර ශ්‍රේණියකි. පොදු අන්තරයේ දෙකක් වෙන සමාන්තර ශ්‍රේණිය කියලා කෙටියෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ පළමු පේලි 10 සඳහා අවශ්‍ය කැට ගණන. මේකේ IQයක් අහන්නේ. ඊළඟ ප්‍රශ්නෙට අහන්නේ පළමු පේලි 10 සඳහා අවශ්‍ය වෙන කැට ගණන කීයද කියලා. right. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා දැන් දෙවෙනි එක. පළමු පේලි 10 සඳහා අවශ්‍ය කැට ගණන. එතකොට මේකේ අපි දන්නේ නැහැනේ 10 වෙනි පදයට තියෙන වටිනාකම. ඒ කියන්නේ මේකේ අපිට දාන්න බෑ අර L කියන සූත්‍රේ. Sn සමාන n බෙදීම 2 වරහන් A ධන L කියන අවසාන පදයේ වටිනාකම දන්නේ නැති නිසා අපි පාවිච්චි කරන්නේ මොකද්ද? Sn සමානයි n බෙදීම 2. හැබැයි මේකේ පොදු අන්තරය දන්නවනේ. ඒක නිසා අපි පාවිච්චි කරනවා 2A ධන වරහන් n ඍණ 1d කියන සූත්‍රය. ඒකට හේතුව අපි මේ සූත්‍රයේ දන්නවා මොනවද? A පළවෙනි පදයේ රටා පටන් ගන්න 3. රටා වැඩි වෙනවා ටික ටික පොදු අන්තරයේ d 2යි. ඒ වගේම මේකේ අහන්නේ රටායි 10 වෙනි පදයේ තෙක් තියෙන අවශ්‍ය කැට ගන්න. පළවෙනි පේලි 10 සඳහා අවශ්‍ය කැට ගන්න කියන්නේ IQ. සමහර අයට හිතනවා TN කියලා. 10 වෙනි පේලියට ඕනි කැට ගන්න නෙවෙයි අහන්නේ. පළමු පේලි 10 කියන්නේ මෙතන ඉඳන්ම උඩ ඉඳන්ම පල්ලෙහාට තියෙන අවශ්‍ය වෙන මුළු කැට ගන්න එකතුව අහන්නේ. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම S S 10. පළවෙනි කැට 10 පේලි 10 තියෙන කැට සංඛ්‍යාව හොයන්න කියන්නේ. එහෙනම් 10 බෙදීම 2 දෙවරක් 3 D පොදු අන්තරයේ 2යි. 10 දෙකට බෙදෙනවා 5යි. දෙවරක් 3 6යි. 10 එකක් ගියාම 9යි 9 වරක් 2 18යි. දැන් ටික අපි පොඩ්ඩයි මන්ට සුළු කිරීම කරමු. එතකොට එනවා 5 ගුණ කිරීම 18යි 6යි 24යි. 24 ඒවා 5. උත්තරේ 120යි. 20 ඒවා 5 100යි 4 ඒවා 5 20යි 120යි. එහෙනම් 10 වෙනි පදයේ තෙක් තියෙන ඒවා IQ හොයන්න හෙව්වොත් කැට 120ක් එනවා. හරි. ඊට පස්සේ මේකේ අහනවා අවසාන පේලියේ D කැට 40ක් පවතී. 41ක් පවතිනවා. හරි. මෙහෙම ගිහින් D කැට 41ක් තියෙනවා නම් කොච්චර අහුරලා තියෙන මුළු කැට ගාන කියලා හොයන්න. ඔන්න හොඳ ප්‍රශ්නයක්. හොඳ පරිස්සමට කියවලා තේරුම් ගන්න. දැන් අපි මේ හිවි 10 වෙනි පදයේ තෙක් තියෙන පදවල IQ. right. දැන් අපිට කියන්නේ ප්‍රශ්නේ මොකද්ද? දැන් අපිට කියන්නේ අවසාන පේලියේ D කැට 41ක් පවතිනවා. එතකොට අපි දන්නේ පේලි මෙතන කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඔහොම ගිහින් මෙන්න මේ අවසාන පේලියේ කොහේ හරි තැනක රටාවේ අවසානයේට ඉතිරි වෙන තැන ওই විදිහට තියෙන තැනක කැට 41ක් තියෙනවා. එහෙනම් අපිට වැඩක් තියෙනවා. මෙතෙන්ට කැට 41ක් එනවා නම් කොච්චර පේලි ගාණක් තියෙනවද? n. පේලි ගාණ අපිට හොයන්න සිද්ධ වෙනවා මෙතන ඉඳන්. මොකද හැම සූත්‍රයකටම n අවශ්‍යයි. හරි. හැබැයි අපි දන්නවා මේ අවසාන එකේ තියෙනවා කොච්චරක්ද කියලා. අවසාන පේලියේ තියෙන කැට ගාණක් දන්නවා 41යි. ආරම්භක පේලියේ කැට 3යි. හරි. ඒ වගේම අපි දන්නවා පොදු අන්තරයේ මේකේ මේ A3යි. මෙතන TN. නැත්නම් L. L කියලා කියන්නත් පුළුවන් IQ වෙනකොට. එතකොට ඒවා අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා
ඒ වගේම අපි දන්නවා මොකද්ද? D. D කියන්නේ මේකේ කැට වැඩි වෙන පිරියල දන්නවා D. පොදුවන්තරයේ 2යි එකක් දන්නවා. රයිට්. එහෙනම් අපි බලමු. අපිට ඉස්සෙල්ලම හොයන්න නම් මේකේ කොච්චර පේලි ගාණක් තියෙනවද කියලා. අවශ්‍ය පේලි ගාණ. මොකද IKයක් හොයන්න මොකුත් කරන්න බෑ. එන්නේ හැම සූත්‍ර දෙකටම අයිති. එහෙනම් අපි ඉස්සෙල්ලම TN සූත්‍රයට බහිනවා. TN සමානයි A ධන n ඍණ 1 වරහන් D සූත්‍රයට ගිහින් මේකේ පේලි කීයක් තියෙනවද කියලා හොයාගන්නවා. එතකොට පළවෙනි පේලියට කැට 3යි. ඊට පස්සේ කැට වැඩි වෙන්නේ 2 ගානේ. මේ කතා කරන අවසාන පේලියේ රට අවසන් වෙන තැන කැට 41ක් තියෙනවා. අපි පේලි කීයක් තියෙනවද කියලා හොයාගන්නවා. එහෙනම් 41 සමානයි 3 ධන n ඍණ 1 වරක් D 2යි. එහෙනම් සුළු කරමු වරහන් ඉවත් කරනකොට දෙවරක් n 2යි n දෙවරක් ඍණ 1 ඍණ 2යි. අපිට මේ පද ටික ඔක්කොම මෙහෙට අරන් යන්න පුළුවන් 41 අඩු කිරීම 3 මේ ඍණ 2 එහා පැත්තට යනකොට ධන 2 වෙනවා. ඕනනම් මෙතන සුළු කරලා ඉවරලා ගෙනියන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරියට ගින්නට ලකුණු නිවැරදිව වෙනස් කරගන්න ඕනි මාරු වෙන්න ඕනි පද එහා පැත්තට යනකොට පදවල ලකුණු මාරු වෙනවා. නිවැරදිව කරන්න. එතකොට 41යි. 41න් අඩු වෙනවා 3ක් නේද? දෙකක් එකතු වෙනවා. 41යි 2යි 40යි. මේක පැහැදිලි නෑ නේද? හරි. එතකොට 41 41යි මේ 2යි 43යි 3 ඒකෙන් 3ක් ගියාම ආයි 40යි. සමානයි 2යින් දෙපැත්තම දෙකට බෙදුවා. එතකොට එනවා n සමානයි 20යි. n සමානයි 20. එහෙනම් මේකේ පේලි තියෙනවා 20ක් තියෙනවා කියලා පේලි ගණන 20යි. පේලි 20ක තියෙන කැට ගාන තමයි අපි හොයන්නේ. පේලි 20ක් තියෙනවා. එහෙනම් අපි මේ පේලි 20ම තියෙන කැට ගාන හොයමු. ඒ හොයනකොට දැන් අපිට පහසුවක් තියෙනවා. මොකද්ද? 20 වෙනි පේලි T20. 20 වෙනි පේලි වටිනාකම අපි දන්නවා කීයද? අපි L කියලා කියන්නේ 41. එහෙනම් අපිට දිග සූත්‍රයට යන්න අවශ්‍ය නැහැ. 2යි ධන n ඍණ 1 වරහන් D සූත්‍රයට යන්නේ නැතුව ඒ ධන L සූත්‍රයෙන් පුළුවන් ලේසියෙන්ම හදාගන්න. මොකද පළවෙනි පදයක් දන්නවා, අවසාන පදයක් දන්නවා. දැන් මේ වෙනකොට මෙතන ඉඳන් මෙතෙන් තියෙන පද ගන්න n. ඒකත් දන්නවා අපේ 20ක් තියෙනවා කියලා. ඒක නිසා අපිට මේ පොදු අන්තරය කියන එකකින් අවශ්‍ය වෙන්නේ දැන් පුළුවන් අර පහසු සූත්‍රයෙන් මේකේ IK හොයන්න. හරි. එහෙනම් අපි දානවා මේකට Sn සමානයි n බෙදීම 2 a ධන l. සූත්‍රයෙන් අපි මේකේ IK හොයනවා. දැන් අපි හොයාගත්තා a දන්නවා 3යි. ඊට පස්සේ l දීලා තියෙනවා 41යි. අපි හොයාගත්ත මේ දක්වා තියෙනවා පද 20ක් තියෙනවා කියලා හොයාගත්තා. ඒ කියන්නේ පේලි 20ක් තියෙනවා. එහෙනම් මේ කෙටි සූත්‍රයෙන් පටස් ගාලා අපිට IK හොයන්න පුළුවන්. 20 බෙදීම 2 a 3 ධන 41. එතකොට මෙතන එනවා 10 ගුණ කිරීම 44. උත්තරේ එනවා අපිට 440. ඔක්කොම සේරම කැට 440ක් තියෙනවා 41 දක්වා එනකොට. හොඳයි. ඊට පස්සේ අපි බලමු මේ ගැටලු සෑම එකක්ම ඔයාලත් හැමතිස්සෙම මේක තේරුම් අරගෙන ලියලා හදන්න. මේ ටික හොඳටම ප්‍රමාණවත් මේ පාඩම් ටික අධ්‍යයනය කරගන්න සූත්‍ර භාවිතා කරගන්න. හරි. අපි ඉදිරියේදී 10 වසර පොතේ තියෙන මීට වැඩි ආසිරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ වගේම විභාග ගැටළු අන්තිම සරල. විභාගයේ සාමාන්‍ය පිළ විභාග ගැටළු අතිශය සරලයි. ඒවත් අපි සාකච්ඡා කරනවා. right. එතකොට අපි බලමු තව ගැටලුවක් තියෙනවා. සමාන්තර ටික හරි බොහොම වැදගත් දෙයක්. කලාතුරකින් විභාගෙදී අහන්නේ. ඒකට මේක බොහොම හොඳ වැදගත් ප්‍රශ්නයක්. සමාන්තර ශ්‍රේණික IK දුන්නේට පද ගන්න සොයන්න. අන්න IK දීලා තියෙනවා. හරි. එතකොට IK නම් IK සූත්‍රයට යන්න ඕනේ. TN සූත්‍රය නෙවෙයි ඒක පැහැදිලි වෙන්න ඕනේ. IK නම් SN සූත්‍රය. SN සූත්‍රයෙන් කොයිකද? ඒක දැනගන්නේ කොහොමද? අපිට මේකේ අවසාන පදයේ වටිනාකම දීලා නැහනේ. එහෙනම් ඒ ධනේල් සූත්‍රයට නෙවෙයි යන්නේ. හරි. අපිට පොදු අන්තරයයි පළවෙනි පදයයි දීලා තියෙන්නේ. n දන්නේ නැහැ. IK දීලා තියෙනවා SA. එතකොට මේකේ දීලා තියෙන්නේ A දන්නවා 4යි D දන්නවා 7න් 4ක් ගියාම 3යි.
මේකේ n දන්නේ පද ගාන හොයන්න තියෙන්නේ i sn දීලා තියෙන්නේ. නෑ 175. එහෙනම් ඒ ධනේන සූත්‍රය නෙවෙයි d තියෙන සූත්‍රය. මොකද්ද? sn සමානයි n බෙදීම 2 සගල වරහන් 2i a ධන n ඍණ 1 වරහන් d කියන සූත්‍රයෙන් තමයි මේක හොයන්න තියෙන්නේ. ඒතර අපි මේකට ආදේශ කරමු sn ට 175 n බෙදීම 2 දෙවරක් 4 ධන n ඍණ 1 වරක් d3යි. මෙතන දෙකට බෙදන්න බෑනේ මෙහෙම තියමු 175 සමානයි n බෙදීම 2 දෙවරක් 4 8 ධන 3i n ඍණ 1 වරක් 3 ඍණ 3යි. වරන් ASCII තාව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. අපිට මේ දෙක නැති කරන්න ඕන නම් දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න පුළුවන්. දෙපැත්තම එකට කියන අපි හරස් ගුණ වුණා කියලා. නැත්නම් මේ සමීකරණයේ දෙපැත්තම අපි දෙකෙන් ගුණ කරනවා. ගුණ කරාම මොකද වෙන්නේ? මේ දෙකට මේ දෙක කැපෙනවා. ඒක නැති වෙනවා. මේ පැත්තේ 8න් 3ක් ගියාම 5යි. 3යි n ධන 5. තාපීරක් ඉතින් ලියන්න පුළුවන්. මම ඉක්මනට එක කරා. දෙපැත්තම දෙකෙන් ගුණ කරා. නැත්තම් මෙතෙන්ට එක දාලා හරස් ගුණ කරනවා කියලා ගන්න පුළුවන්. 175 දෙක වටිනාකම එනවා. කීයද දෙන්නේ? 350යි. සමානයි ගුණ කරාම එනවා 3i n වර්ගයේ ධන 5i n කියලා. එතකොට අපිට මේ පදවල පිහිටීම අනුව පේන්නේ වර්ග සමීකරණයක් හැදෙනවා කියලා. එතකොට මේ කියනවා බිඳුව සමානයි 3i n වර්ගයේ මේ පැත්තට ගේන්නම් මං ධන 5i n ඍණ 350. නැවත වර්ග සමීකරණයේ ලියන්නම් පද සකස් කරලා දැන් මම මෙන්න මේ ටික මකන්නම්. මේ තොරතුරු ටික මකන්නම් මොකද අපිට මේ ටික තොරතුරු ලියන්න ඉඩ මදි වෙන නිසා. එතකොට සමීකරණේ එනවා 3i n වර්ගය ධන 5i n ඍණ 350 සමානයි බිඳුව වර්ග සමීකරණයක්. මේක සාධක භාවිතයෙන් විසඳගෙන තමයි උත්තරේ ගන්න වෙන්නේ. එතකොට මේ වර්ග සමීකරණ විසඳනකොට මෙතන මේ n වර්ගපදී මෙතන x වර්ගපදීනේ වර්ගපදයේ සංගුණකේ එකක් වුණා නම් අපිට පහසෙන් වැඩේ කරන්න තිබුණා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක ಗುಣ කරන්න වෙනවා. හරි. මේ ඍණ 350 3ෙන් ಗುಣ කරගෙන ඉන්න වෙනවා. ඍණ 350 3ෙන් ಗುಣ කරමු. 3 වරක් 0යි 3 වරක් 5 15යි ඉතිරි එකක් 3 වරක් 3 9 1යි 10යි. ඍණ 1050 තමයි එන්නේ මෙතන මේ දෙන්නගේ ගුණිතයට. එතකොට අපි සාධක කඩා ගන්න වෙනවා ගුණිතය. ඍණ 1050ක් වෙන විදියට. එතකොට අපි බලමු කොහොමද ටිකක් ලොකු ගාණක් නේද අපිට එන්නේ. එතකොට අපිට 35 ගුණ කිරීම 30 වගේ සංඛ්‍යා දෙකක් ගුණ වුණොත් මොකද වෙන්නේ කියලා බලමු. 35 30න් ගුණ වුණොත් මේක චුට්ටක් ඉතින් හිතන්න එන අපිට ගෙස් කරලා නැත්තම් ප්‍රථමක සාධක වලට බෙදලා ගන්න ඕනේ. 35 30න් ගුණ කරොත් නම් පේනවා පැහැදිලිව මේ ඍණ 1050 එනවා. මම ඒකත් හදලා පෙන්නන්නම්. 1050 මම ප්‍රථමක සාධක වලට බෙදලා පෙන්නන්නම්. 1050 දෙකට බෙදුවාම 10 දෙකට බෙදුවම 525යි. 525 දෙකට බෙදන්න බෑනේ. මේක 3ට බෙදන්න පුළුවන් 5යි 2යි 7යි 5යි 12යි ඉලක්කම් දර්ශකයේ 3 නිසා. එතකොට 1යි 1 වරක් 3 3යි. ඉතිරි 2ක්. 22ට 7යි. 7 වරක් 3 21යි ඉතිරි 15ට 5 175යි. 175 බෙදන්න වෙන්නේ අපිට 7 1 8යි 5යි 13 බෑනේ 3 තව පාරක් බෙදන්න බෑ 5න් බෙදන්න පුළුවන් 17ට 5 ඒවා 3යි 3 වරක් 5 15යි ඉතිරි දෙක 25ට
බෙදුවාම 35යි. 35 වුණනම් ආයි 5න් බෙදුවා කි 7යි. දැන් මෙන්න මේ ටික අස්සෙන් තමයි අපිට ගන්න වෙන්නේ මේ ගුණිතේ. ඒ කියන්නේ 2 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 5 ගුණ කිරීම, 5 ගුණ කිරීම 7. දැන් මේක හොඳට හුරු වෙන්න ඕනේ. මේක තව බලන්න. හොඳට වර්ග සමීකරණ වර්ගජ ප්‍රකාශන වල ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක කඩන්න හොඳ ගැටලුවක් මේක. ඒක වර්ග සමීකරණයක් කියලා තියෙනවා. මෙයාට බය වෙන්න එපා. ගණන් හදලා ඉවර වෙන්න ඕනේ. 2 රත් 3 6යි 6 රත් 5 30යි. අපිට මේක අස්සින් බොහෝ වෙලාවට මේ ගැටලුව වල තියෙන ස්වභාවයක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට මේ එන පාරෙන්ම හොයාගන්න පුළුවන් 30යි. මෙතන 5 වරක් අත 35යි. එතකොට මෙන්න මේ ගුණිත දෙක ගත්තොත් 30 ගුණ කිරීම 35න් 1050 ලැබෙනවා කියලා පේනවා. ඒ දෙන්න අතර වෙනසින් මෙන්න මේ මැද පදයේ වටිනාකම සංගුණකේ 5 කියන එකක් ලැබෙනවා කියලා පේනවා. හරි. එහෙනම් මම මෙන්න මේක දැන් මතනවා. එතන ඒ ටිකේ තියෙනවා. මම මේවට අමාරු කියන වචනේ පාවිච්චි කරන්නේ මේක ඉස්සෙල්ලාම කරනකොටනේ ප්‍රශ්නේ තියෙන්නේ. ආයෙ ආයෙ කරනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ගේ පෙර දැනුම මතක් වෙලා එනවනම් තමන්ට ඒ හුරුව භාවිතය කියන දෙක ආවෙන් පස්සේ ඒව ප්‍රශ්න නෙවෙයි. හරි? ඒක ඉස්සෙල්ලාම කරනකොට තමයි එකක් අස්සේ ඔක්කොම දකින්නකොට තමයි ඔය බය වෙන්නේ. එහෙම නැතුව මේ ගණන් වලට බය වීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට මේ 35 ගුණ කිරීම 30 කියන එකේ මේක ඍණ ගුණිතයක් එන්න ඕනේ. මෙන්න මෙතන පදේ මෙන්න මෙයා අපේ ධනනේ. ධන 5යි එන්නේ. ඒක නිසා අපිට මෙයා ලියන්න පුළුවන් මෙයා ධන 35 විදියටත් මෙයා ඍණ 30 විදියටත් ගත්තාම අපේ ගුණිතයට එනවා ඍණ 1050. 35න් 30 ගියාම වෙනස 5ක් කියලා එනවා. එතකොට මම මේකේ සාධක මැද පදේ කඩලා ලියනවා කොහොමද? මෙන්න මේ ගත්ත ගුණිතයෙන් සාධක දෙකක් විදියට. එතකොට එනවා 3n වර්ගය ධන 35න් ත්‍රිපද ප්‍රකාශන වල සාධක හොයන්නේ එහෙමයි. ඍණ 30න් ඍණ 350 සමානයි බිඳුව. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ පද දෙකකින් පිටට n පිටට ගත්තාම එන්නේ 3n ධන 35. මෙන්න මෙයාගේ මේ දෙන්නගෙන් එළියට අපිට ගන්න පුළුවන් 10යි. පොදු සාධකයේ දිර ඍණ 10යි. ගත්තාම 3n එනවා. ඍණයි ධන වෙනවා 35 එනවා. එතකොට මෙයා සාධක දෙක ගුණිතයක් විදිහට මේ ප්‍රකාශනයේ ලියන්න පුළුවන් 3n ධන 35 පොදු සාධකයේ අනිත් සාධකයේ n ඍණ 10 සමානයි බිඳුව. එතකොට මෙන්න වර්ග සමීකරණයක් තියෙන්නේ. ඒකේ ගුණිතේ බිඳුවට සමාන වෙලා. එහෙනම් මොකද වෙන්නේ? 3n ධන 35 සමානයි බිඳුව කියලා එනවා. එහෙම නැත්නම් එනවා හෝ n ඍණ 10 සමානයි බිඳුව. මේකෙන් එනවා මෙන්න මෙයා එහා පැත්තට අරන් ගියාම n සමානයි ධන 35 එහා පැත්තට ගියා ඍණ 35. මේ 3යි එන්නේ. එකඳ 3ට බෙදන්න ඕනේ. එතන මෙතනින් එන්නේ n කීයද කියලා එන්නේ ධන 35 එහා පැත්තට ගියා ඍණ 35 බෙදීම 3. මෙතනින් එනවා nට ගැටලුවක් නැතිවම පූර්ණ සංඛ්‍යාවක් n සමානයි 10. මම කලින් කිව්වනේ සංඛ්‍යා රටාවක 1 2 3 4 5 කියන ප්‍රකෘති සංඛ්‍යා වලින් හැදෙන පද ගණන කියන එක ධන සංඛ්‍යාවක් විය යුතුමයි. ඒක අනිවාර්යෙන්ම ධනයි. මේ n කියන එක සංඛ්‍යා රටාවක බිඳුව 1 2 3 4 5 කියන පූර්ණ සංඛ්‍යා ලැබිය යුතුයි. ඒක නිසා රටාවේ පද ගණන වෙන්නේ හරිද? මේක එකතු වීමට අවශ්‍ය වෙන පද ගණන වෙන්නේ 10යි. අර උත්තරේ හරියන්නේ නැහැ. එහෙනම් පද ගණන 10යි. ඔන්න මේ විදිහට විසඳන්න තියෙන්නේ. මේ වගේ ඔයාලා ගණන් හදන්න. හරි. නැවත නැවත මේ ගණන් ඔයාලා සුරු කිරීම කරන්න ඕනේ. මේක දිහා බලලා ටීවී එක දිහා බලනවා වගේ ඉගෙන ගන්න නැතුව මේ කොලයක් අරගෙන පෑනක් අරගෙන මේ ගණන් හදන්න. ඔයාලට මේ වීඩියෝ එක නවත්තලා අවශ්‍ය තැන් වලින් නැවත බල බල කරගන්න පුළුවන්. ඒ විදිහට කරන්න. එතකොට ගුරුවරයෙක් එක්ක ඉන්නා වගේ වැඩ ටික කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් හැමෝටම ආයුබෝවන්.